අයිබෝධි පුතේ 20යි 22 උසස් පෙළ කරන අපේ දුවදරුවනේ මෙතෙන් සිට අපේ ගිණුම් කරන විෂය ඒකට දාලා පාඩම් ටික පටන් ගන්නවා පුතේ. ඉතින් ඔයා සාමාන්‍ය පෙළ විභාගයේදී ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂය කරලා තියෙන දරුවන් හෝ නොකරපු දරුවන් මෙතන සිටිනවා. ඒ සියලු දෙනාටම මුලින්ම ගිණුම් කරන විෂය ගැන පැහැදිලි කිරීමක් සහ ඇයි අපි මේ ගිණුම් කරන විෂය තෝරගන්නේ, මේ තෝරා ගැනීම සමග අපි කොහොමද විෂයට අවතීර්ණ වෙන්නේ, මෙන්න මේ කියන මූලික කරුණු කාරණා ගැන පුතේ මම ඔයාලට අවබෝධයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි උසස් පෙළ ගිණුම් කරන විෂය තෝරගන්නේ ලේසියෙන්ම ඒ තුනක් අරගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශ වීමේ අරමුණ. අපි කොමර්ස් තෝරගන්න මූලික ඉලක්කය තමයි ඒක. මේ වාණිජික විෂය ධාරා තෝරා ගැනීමත් සමග අපිට ඇතිවන අවස්ථා මොනවද? අයි මුලින්ම ඒ ගැන අවබෝධයක් ලබා ගන්න පුතේ. ඒකේ අදහස් තමයි අපි වෝල්සාටාවට පස්සේ අපිට තියෙනවා විද්‍යාව, ගණිතය, වාණිජ්‍ය, කලා, තාක්ෂණ විෂය ධාරාවලින්. මේ විෂය ධාරාවලින් අපි වාණිජ කියන විෂය ධාරා තෝරගන්න හේතුව මොකක්ද? නේද? පළවෙනි කාරණය තමයි අපිට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න. ඊළඟට අපිට සාමාන්‍ය උසස් පෙළින් පස්සේ හොඳ රැකියාව ප්‍රවේශ වීම. නේද? ඔය කියන ඉලක්ක දෙක අරමුණු කරගෙන තමයි අපි වාණිජ විෂය ධාරාවට ප්‍රවේශ වෙන්නේ. ඒතර මේ වාණිජ කරා තියෙන ප්‍රතිලාභය තමයි ඔයාට රැකියාව විශාල ප්‍රමාණයක් බිහි වෙන්නේ මෙන්න මේ වාණිජ කියන විෂය ධාරාව පදනම් කරගෙන. ඉතින් පුතේ ඒ වාණිජ විෂය ධාරාවේ සමග රැකියාව විශාල ප්‍රමාණයක් ජනිත වුණා සමග ගිණුම් කරන ශාස්ත්‍රයේ තමයි ඒ අතුරින් වැඩිපුරම රැකියාව ප්‍රමාණයක් ජනිත වෙන්නේ. ඉතින් ගිණුම් කරගෙන මගේ දරුවන්ට විශාල අවස්ථාවක් තියෙනවා මේ වගේ උසස් පෙළින් පස්සේ රැකියාවට ප්‍රවේශයකට හොඳ සාමාර්ථයක් සමග හොඳ රැකියාවකට ප්‍රවේශ වීමට. ඉතින් අපි බලාපොරොත්තුව උසස් පෙළ ඒ තුනක් ලබාගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශ වීම. ඉතින් ඒ සඳහා අපි උපරිම උත්සාහය කැපවීම මේ වසර 2කමාර තුර දැරිය යුතුයි. අපි මහන්සි වෙන තරමට අපිට හොඳ ප්‍රතිඵල එනවා. ඔයාට සාමාන්‍ය පෙළ කුමන ප්‍රතිඵලයක් තිබ්බත් ඒ වෙනස් කරන්න පුළුවන් උසස් පෙළ අවුරුදු 2 ඔයා හොඳට මහන්සි වුණොත් මගේ දරුවනේ. හරිද? ඉතින් ඔයාගේ කැපවීම මත තමයි උසස් පෙළ ප්‍රතිඵලය තීරණය වෙන්නේ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය කුමක් වුවත් උසස් පෙළ ඔයාට හොඳ ඒ සාමාර්ථුණකට යන්න පුළුවන්. එහෙම යන්න පුළුවන් වෙන්නේ ඔයාගේ කැපවීම, උත්සාහය, උනන්දුව මත. පැහැදිලිද? හරි. ඉතින් අපි මේ විෂයට අවතීර්ණ වෙනකොට අපේ ඔළුවේ තියෙනවා වසර 2කමාරක් අවසානයේ අපි ලබා ගන්න ප්‍රතිඵලය කුමක්ද? අපි ඒ සාමාර්ථය ඉලක්ක කරනවා. ඒ සාමාර්ථයට කොහොමද අපි වැඩ ටික කරගෙන යන්නේ? හරි පුතේ. එහෙනම් දැන් අපේ විෂය තමයි ගිණුම්කරණය. ඉතින් ගිණුම්කරණය ඉගෙන ගන්න කලින් අපි මේ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය සකස් වන ආකාරය ගැන අවබෝධයක් ලබා ගන්නවා. ඒකට හේතුව තමයි අපි මේ වසර 2කමාරක් ඉගෙන ගන්නේ අගෝස්තු මාසෙ පැවැත්වෙන උසස් පෙළ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබා දීමට. ඒක තමයි ඉලක්කය. ඉතින් ඒ ඉලක්කයට යන්න නම් අපි දැනගන්න ප්‍රශ්න පත්‍රය කොහොමද සකස් වෙන්නේ කියලා. හරි. අය බලමු පුතේ නම් මේ අපේ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය කොහොමද සකස් වෙන්නේ කියලා මෙන්න නිර්මාණය වන ආකාරය. එතකොට එන්නේ අපේ විෂය ගිණුම් කරණය. අපිට දීලා තියෙනවා විෂය ඒකක 16ක්. ඒකේ අදහස මේ වසර 2කමාර තුල අපි ඔයාලට පාඩම් 16ක් උගන්වනවා. ඔය පාඩම් 16න් අපිට ප්‍රශ්න පත්‍රාංක 1, ප්‍රශ්න පත්‍රාංක 2, ප්‍රශ්න පත්‍ර දෙකක් නිර්මාණය වෙනවා. ඒතර ප්‍රශ්න පත්‍රාංක 1ට කාලය පැය 2යි. මෙයාට උදේ කාලය පැය 2ක් තියෙනවා. හරිද? මෙයාට කාලය පැය 3යි. හරිද? හරි. එතකොට මේ කාලය පැය දෙකක් දෙන්නේ
බහුවර්ණ හා කෙටි හා නිශ්චිත පිළිතුරු වලට උත්තර ලබා දෙන්න. එතකොට ප්‍රශ්න 1 සිට 30 දක්වා බහුවර්ණ ප්‍රශ්න අන්න 1 ඉඳන් 30 වෙනකන් තියෙන පුතේ බහුවර්ණ ප්‍රශ්න. මේ බහුවර්ණ ප්‍රශ්නයකට ලකුණු 4ක් දෙනවා. 4 ඒවා 30ක් අන්න යාට 60ක් හම්බ වෙනවා. 120ක් හම්බ වෙනවා. හරි 120ක් ලැබෙනවා. ඊළඟට 31 ඉඳන් 50 වෙනකන් කෙටි හා නිශ්චිත ලකුණු 4 ගානේ ප්‍රශ්න 20ට 80යි අන්න යාට පුතේ ලකුණු 200ක් ලැබෙනවා. හරිද? ඒතර මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයෙන් ඔයාලට පුළුවන් ලකුණු 200ක් ලබා ගන්න. ඊළඟට මෙයා තමයි පුතේ සුවිශේෂී. ඇයි සුවිශේෂී කියන්නේ? ඔයාලට දෙනවා ප්‍රශ්න 6ක්. 1 2 3 4 5 6 කියලා. ඔයාලට ප්‍රශ්න 6ක් දෙනවා. මේ ප්‍රශ්න 6 1යි 2යි අනිවාර්යයි. අනිවාර්ය ප්‍රශ්න. මේ අනිවාර්යයි. එතකොට එකකට ලකුණු 40 බැගින් ලකුණු දෙකක් ප්‍රශ්න දෙකට ලකුණු 80ක් දෙනවා. හරිද? ඒතර එක ප්‍රශ්නයකට ලකුණු 40 ගානේ ප්‍රශ්න දෙකට ලකුණු 80යි. මෙන්න මේ කියන ප්‍රශ්න 4 3 4 5 6 කියන ප්‍රශ්න 4 ප්‍රශ්න 3ක් අනිවාර්යයි. ඒ කියන්නේ 3ක් කරන්න ඕන. හරිද? එතකොට එකකට 20 ගානේ 40 ගානේ ප්‍රශ්න 3ට 120යි අන්න ලකුණු 200ක්. එහෙනම් පුතේ පළමු ප්‍රශ්න පත්‍රයේ ලකුණු 200යි. දෙවන ප්‍රශ්න පත්‍රය ලකුණු 200යි. අන්න ඔයාට ලකුණු 400ක් නිර්මාණය වෙනවා. මේ ලකුණු 400ක් සමග තමයි අපි තරක කරන්නේ. ඒතර මේ ලකුණු 400 ලබා ගන්න අවශ්‍ය කරන දැනුම තමයි අපි වසර 2කමාරක් තුර ඔයාට ලබා දෙන්නේ. ඉතින් මේ අපේ විෂය සුවිශේෂී වෙනවා අනිත් විෂයන් දෙකට සාපේක්ෂව. ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයන සාපේක්ෂව මේ ඇති සුවිශේෂී බව තමයි. ඉතින් මේ ගණිත පැත්ත, ගිණුම් කරන පැත්ත අද පුතේ වර්තමානකට පුතේ ඔයාට ගණක යන්ත්‍රයක් පවා මේ විෂයට ලබා දෙනවා. අර පුතේ එකක් ගණිතමය පැත්ත සහ අනිත් එක දිට්ඨසටහන් න්‍යායත් එක්ක හරබැර කරන ගමන් තමයි අපි මේ පාඩම ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් මෙන්න මේ කියන ප්‍රශ්න පත්‍ර රාමුවත් සමග තමයි උසස් පෙළ ඔයා ගිණුම් කරන විෂය ආරම්භ කරන්නේ. ඉතින් මේ පේපර් එක හැදෙන විදිය දැනගන්න ඕන මුලින්ම. ඒකට හේතුව මෙන්න මේ පේපර් එක හැදෙන විදිය ඉලක්ක කරාම අපිට අපේ පාඩම් ටික කරගෙන යන්න වඩා ලේසි වෙනවා. එහෙනම් අපි මුලින්ම පොතේ ලියාගමු මේ පේපර් එක හැදෙන විදිය. ඊට පස්සේ අපිට පුළුවන් අපේ පළවෙනි පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න. හරි මම ඔයාලට විනාඩි 2 කාල සීමාවක් දෙන්නම්. මේ ටික ලියා ගන්න මගේ දරුවෝ. එතකොට මුලින්ම දාන්න ඔයාලගේ දින පොතේ මාතෘකාව උසස් පෙළ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය නිර්මාණය වන ආකාරය. හරි උසස් පෙළ ගිණුම් කරන ප්‍රශ්න පත්‍ර නිර්මාණය වන ආකාරය. හරි පුතේ විනාඩි දෙකක් දෙන්න. මේක අපි ලියාගමු ඉක්මනට. එහෙනම් අපි දැන් බලමු අපි දැන් අපි කතා කරන්නේ විෂය එකක 16ක් තියෙනවායි කියලා. මේ විෂය එකක 16 අන්තර්ගතය මොකක්ද? මෙන්න අපේ විෂය එකක 16. පාඩම් 16ක් තියෙනවා. මේ පාඩම් 16 කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ? පළවෙනි පාඩම ගිණුම්කරණය හා
එහි අවශ්‍යතාවය. හරිද? ගිණුම්කරණය හයි අවශ්‍යතාවය. දෙවෙනි එක ගිණුම්කරණ සමීකරණය. දෙවන මාතෘකාව 3 දිත්ත සටහන් න්‍යාය. තුන්වෙනි එක දිත්ත සටහන් න්‍යාය. 4 මූලික සටහන් පොත්. හතරවෙනි එක මූලික සටහන් පොත්. 5 ගිණුම්කරණ සංකල්ප. 6 තනි පුද්ගල ව්‍යාපාර ගැළපිලි සටහන්. 7 නිෂ්පාදන ව්‍යාපාරයක ගිණුම්. 8 ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. 9 අසම්පූර්ණ සටහන්. 10 හවුල් ව්‍යාපාර ගිණුම්කරණය. ඒතර පුතේ මේ මෙන්න මේ කියන මාතෘකා 10 අපි 12 වෙනි ශ්‍රේණියේදී ඔයත් එක්ක සාකච්ඡා කරනවා. එතකොට මෙයා 12 වෙනි ශ්‍රේණිය. හරිද? ඊපස්සේ ශ්‍රේණිය 13. 13 වෙනි ශ්‍රේණියේදී අපි මෙන්න මේ කියන මාතෘකා ටික පුතේ ඊළඟට සාකච්ඡා කරනවා. එතකොට 11 ගිණුම්කරණ ප්‍රවිත. 12 සමාගම් ගිණුම්කරණය. 13 ගිණුම්කරණ අනුපාත. 14 කළමනාකරණ ගිණුම්කරණය. 15 ආන්තික පිරිවැය. 16 ආයෝජන තීරණ. ඔන්න ඔය කියන මාතෘකා 16 පුතේ අපි කතා කරනවා උසස් පෙළ ගිණුම්කරණ විෂය මාලාව තුල. එතකොට 12 වෙනි ශ්‍රේණියේ පාඩම් 10කුත් 13 වෙනි ශ්‍රේණියේ පාඩම් 6කුත් පුතේ අන්තර්ගත කරලා තියෙනවා අපේ විෂය මාලාව තුල. හරිද? එතකොට මේකේ පළවෙනි මාතෘකාව තමයි අපි සාකච්ඡා කරන්න ගන්නේ ගිණුම්කරණය සහ එහි අවශ්‍යතාවය. එහෙනම් මගේ දරුවෝ ඔයා දැන් ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙන විදිය ලියාගත්තා වගේම ඊළඟට මේ අපේ විෂය නිර්දේශයත් ලියා ගන්න හේතුව දැන් බහුතරයක් ළමයි ඉගෙන ගත්තට තමයි ඉගෙන ගන්න පාඩම් ටික දන්නේ නැහැ. අනිත් එක පාඩමේ අන්තර්ගතය දන්නේ නැහැ. විභාගෙට එන වැදගත් මාතෘකාව මොනවාද කියලා ඔයා දන්නේ නැහැ පුතේ. ඒ නිසා මේ අපිට අවබෝධයක් තියෙන්න ඕන අපේ තියෙන පාඩම් 16 මොන වගේද සකස් වෙලා තියෙන්නේ කියලා. හරි. මම ඔයාලට තව විනාඩියක් දෙන්න. මේ පාඩම් ටික ලියාගමු අපේ ලියන පොත තුල. හරි. එහෙනම් දාන්නකෝ මාතෘකාව විෂය නිර්දේශය අන්තර්ගත. විෂය නිර්දේශය අන්තර්ගතය කියලා
ලියා ගන්න 12 වෙනි ශ්‍රේණිය ටිකයි 13 වෙනි ශ්‍රේණියේ ටිකයි. හරි ඉක්මනට පුතේ. හරි පුතේ එහෙනම් අපි පටන් ගමු අපේ පළවෙනි විෂය ඒකකය ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය විග්‍රහ කරයි. හරි නේද? එතකොට මේ විෂය ඒකක 16න් පළවෙනි මාතෘකාව තමයි අපි ඔයත් එක්ක සාකච්ඡා කරන්න පටන් ගන්න යන්නේ. හරි. එතකොට මම ඔයාලට කිව්වා අපි උසස් පෙළ ගිණුම්කරණය ඉගෙන ගන්නවා නම් අපි දැනගන්න ඕන ගිණුම්කරණය කියන්නේ මොකක්ද? මේ ගිණුම්කරණය කියන්නේ මොන වගේ විෂය ධාරාවක්ද? එතකොට මේ සමස්ත ගිණුම්කරණය ගැන පුතේ නිර්වචනයක් ඇතුලේ අපි අන්තර්ගත කරනවා. ගිණුම්කරණය කියන්නේ මෙන්න මේකයි. නේද? එතකොට ගිණුම්කරණය කියන්නේ මොකක්ද එහෙනම්? නිශ්චිත ගිණුම්කරණ ඒකකයක මුදල් නැමැති මාධ්‍යයෙන් අගය කළ හැකි ගිණුම්කරණ යෙදවුම් පිළිබඳ තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය කිරීම, විවරණය කිරීමත් එසේ සකස් කළ ගිණුම්කරණ තොරතුරු විවිධ තීරණ ගැනීම හා මඟ පෙන්වීම සඳහා අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන් ලබා දීමේ කාර්ය පද්ධතියයි. එතකොට මේ ඔය ගිණුම්කරණයේ නිර්වචනය ඇතුලේ සමස්ත විෂය නිර්දේශයම අන්තර්ගත කරලා තියෙනවා. අපි බලමු එකින් එක මේ නිර්වචනය ඇතුලේ මොනවාද කියලා තියෙන්නේ කියලා. මෙයා කියනවා ගිණුම්කරණ ඒකකයක්. තෝරාගත් ගිණුම්කරණ ඒකකයක්. එහෙනම් මේ තෝරාගත් ගිණුම්කරණ ඒකකයක් කියන්නේ පුතේ ව්‍යාපාර ආයතනයක් කියන එක. කිසියම් හෝ ව්‍යාපාර ආයතනයක අපි ගිණුම් තියන්නේ ව්‍යාපාරයක. ඒක තනි පුද්ගල ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, සමාගමක් වෙන්න පුළුවන්, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මොනියම් හෝ ව්‍යාපාර සංවිධානයක තමයි අපි ගිණුම් තියන්නේ. නම් තෝරාගත් ගිණුම් කරන ඒකකයක් අන්න සමහරවිට මේ ඒකකය පුද්ගලෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙන්න පුළුවන් නේද? අයිස් අපි කියනවා තෝරාගත් ගිණුම් කරන ඒකකයක්. ඊළඟට කියනවා මුදල් මාධ්‍යයෙන් අගය කළ හැකි. අන්න මුදලින් මනින්න පුළුවන්. මුදලින් මනින්න පුළුවන් තොරතුරු විතරයි අපි ගිණුම් තියන්නේ. නැත්තම් අපේ ගනුදෙනු විදියට වාර්තා කරන්නේ මුදලින් මනින්න පුළුවන් තොරතුරු විතරයි. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා මුදලින් මනින්න බැරි තොරතුරු තියෙනවද? ඔව් අනිවාර්යෙන් තියෙනවා. මොනවාද? සේවකයාගේ දක්ෂතාවය, උගන්වන ගුරුවරයාගේ හැකියාව, කළමනාකරුගේ තියෙන කළමනාකරන නිපුණත්වය. මේවා මුදලින් අගය කරන්න බෑ. තව ක්‍රීඩකයෙක්ගේ දක්ෂතාවය නේද? උදාහරණයක් කියනවා නම් මුම්බායින් තියෙන කණ්ඩායමේ ලසිත් මාලිංගව මිලදී ගන්නවා ඒගොල්ලෝ කණ්ඩායමේ ක්‍රීඩා කරන්න. එයාට යම්කිසි වටිනාකමක් ගෙවනවා. හැබැයි ඒ ගෙවන්නේ ඇත්තටම ලසිත් මාලිංග වටිනාකම නෙමෙයිනේ නේද? එහෙනම් එයාගේ දක්ෂතාවය ඊට එහා ගිහලා තියෙන්නේ උදේ. ඒතර එයාට මුදලින් ගෙව්වට ඒ දක්ෂතාවය හරියටම අගය කරන්න බෑ. අන්න එහෙනම් මුදලින් මයින්න බැරි ගනුදෙනුත් තියෙනවා. ඒ නිසා පුතේ අපි accounts වල ගිණුම් නැත්නම් ගිණුම් කරන්නේ වාර්තා කරන්නේ මුදල් මාධ්‍යයෙන් මැනිය හැකි තොරතුරු විතරයි. ඒතර මේ තොරතුරු අපි රැස් කරනවා. අන්න මොකක්ද රැස් කරනවායි කියන්නේ? පුතේ රැස් කරනවායි කියන්නේ විවිධ මාධ්‍යයන් වලින් අපි තොරතුරු එකතු කරගන්න ඕන. ඒතර මොනවාද මේ විවිධ මාධ්‍යයන්? පුතේ ව්‍යාපාරයක් නම් විදුලි බිලක් ලැබෙනවා. අන්න එක රැස් කිරීම. දුරකථන බිලක් ලැබෙනවා. තව රැස් කිරීම. ඊට පස්සේ ජල බිලක් ලැබෙනවා. තව රැස් කිරීම. ඊළඟට සේවකින්ට පඩි නඩි ගෙවනවා. නේද? ඒ පඩි ගෙවනකොට නැත්නම් පුතේ වැටුප් ගෙවනකොට ඒ සම්බන්ධ වාර්තා තියෙනවා. වරිපණම් බදු ගෙවනවා පුතේ. ඒ සම්බන්ධ ලිපි ලේඛන තියෙනවා. අන්න මේ විවිධ මාධ්‍යයන් වලින් පුතේ ව්‍යාපාරික සිදුවන ගනුදෙනු අපි රැස් කරගන්නවා මුලින්ම. ඊට පස්සේ ඒ වාර්තා කරනවා. මොනවලද වාර්තා කරන්නේ? මේ සෑම ගනුදෙනුකට පුතේ ඊට අදාළ උපයෝගී පොතක් තියෙනවා. අන්න මේ කියන අපි උපයෝගී පොතේ වාර්තා කරගන්නවා. ඊට පස්සේ අපි වර්ග කරනවා. පිළිවෙලකට මේවා ගනුදෙනු වල ස්වභාවය අනුපුතේ අපි වර්ග කිරීමක් කරනවා. ඊට පස්සේ කියනවා ඒවා සාරාංශ කරලා විශ්ලේෂණය හා විවරණය කිරීම. මේ සෑම තොරතුරක්ම පරිශීලකයන්ට පැහැදිලි වන ආකාරයට පුතේ අපි ඒ විශ්ලේෂණය කරන්න ඕන. කියන්නේ මේ මූල්‍ය වාර්තා බලන කෙනාට තේරෙන විදියට අපි ලබා දෙන්න ඕන.
ඉතින් මේ මූල්‍ය වාර්තා කොහොමද අපි තේරුම් දී ලබා දෙන්නේ? මම උදාහරණයක් කියන්නම්. දැන් ඔයාගේ පාසලේ ප්‍රගති වාර්තාව මේ ඔයාලට ලබා දෙනවා. ලබා දෙනකොට අන්න ඒකේ අන්තර්ගත කරලා තියෙනවා ඔයාගේ මුළු ලකුණු වල සාමාන්‍ය කීයක් ප්‍රතිශතයක් විදියට. ඒකේ අදහස තමයි විෂයන් 9ටම ඔයා ඕල් විභාගේ විෂයන් 9ටම ලබාගත ලකුණු වල සාමාන්‍ය. ඒකෙන් අමතක දවසක් ලබා ගන්න පුළුවන් දල වශයෙන් A කීයක් B කීයක් ඔයාලට ලැබෙනවද කියලා. නේද? ඒ වගේම තමයි පන්තියේ පළවෙනියක ඇවරේජ් එකක් දාලා තියෙනවා. ප්‍රතිශතයක් විදියට. ඒතර පළවෙනියක ඇවරේජ් එකත් එක්ක ඔයාගේ ඇවරේජ් එකක් තියෙනවා. අන්න සංසන්දනය කරලා බලන්න පුළුවන් කොච්චර වෙනසක් තියෙනවද කියලා. අන්න උදේ. ඒ වගේ ලේසියෙන්ම අපිට තොරතුරු තේරුම් ගන්න තමයි අපි මේ විශ්ලේෂණය සහ විවරණය කරන්නේ. අන්න එහෙම සකස් කළ තොරතුරු අපි ඇල්මක් දක්වන අභ්‍යන්තර හා බාහිර පාර්ශවයන්ට මේ ලබා දීම කරනවා පුතේ. ඒතර උදාහරණයක් විදිහට කියනනම් පේරන්ට්ස් මීටින් තියලා අම්මා තාත්තලා කැඳවලා අන්න රිපෝට් කාඩ් එක ලබා දෙනවා. ඇයි? අම්මා තාත්තා තමයි ඔයාගේ ඉන්න ප්‍රධානතම ඇල්මැති පාර්ශවය. එයාට ලබා දෙනවා තමන්ගේ ළමයාගේ දක්ෂතාවය කොහොමද මේ වාර විභාගයෙන් නිරූපණය කරලා තියෙන්නේ කියලා. ඒතර එයාට ඒ අනුව තීරණ ගන්න පුළුවන් නේද? අන්න පුතේ. ඒතර අභ්‍යන්තර හා බාහිර පාර්ශව ලබා දීමේ ඇතුළත්කාර පද්ධතිය. ඒතර ඔයාලට සාමාන්‍ය කියලා ප්‍රතිඵල ලැබුණා. නේද? ඒතර ප්‍රතිඵල ලැබිච්ච ගමන් අන්න ගෙදර කෝල් එකක් එනවා නේද? ප්‍රතිඵල ඇවිල්ලා තින්නේ බලන්න. ඉතින් අම්මා තාත්තා ප්‍රතිඵල ටික බලනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අයියා අක්කා නේද? නෑදෑයෝ අසල්වැසියෝ ඔයාගේ ප්‍රතිඵල අහන්න පටන් ගන්නවා. යහළු නේද? අන්න ඇල්වැසි පාර්ශවයන්. අපේ ප්‍රතිඵල දැනගන්න උනන්දුවක් දක්වන පාර්ශවයන් තමයි ඒගොල්ලෝ. අන්න ව්‍යාපාරයකත් ඒ වගේ පුතේ. ඉතින් ව්‍යාපාරයකත් මේ මූල්‍ය වාර්තා ගැන උනන්දුවක් දක්වන පාර්ශවයන් ඉන්නවා. අන්න ඒ පාර්ශවයන් ලබා දෙන එක තමයි අපේ සමස්ත ගිණුම් කරන පද්ධතියෙන් සිදු කරන්නේ. එහෙනම් ඕනම ව්‍යාපාරයක් පුතේ මුලින් ඉඳන් අගට යනකොට ව්‍යාපාරික සිදුවන ගනුදෙනු ඒවා රැස් කරලා වාර්තා කරලා වර්ග කරලා සාරාංශ කරලා විශ්ලේෂණ හා විවරණය කරලා අන්න අපි ලබා දෙනවා කාටද? ඇල්මක් ඇති පාර්ශවයන් වලට. ඉතින් මේ ඇල්මක් ඇති පාර්ශවයන් දැන් අපි ව්‍යාපාරික මෙහෙම කතා කරාට සැබෑ ජීවිතේ මම ওই උදාහරණ වලට පැහැදිලි කරේ නේද? ඒතර ඔයා 10 11 වසරේ ඉගෙනගෙන පන්ති ගිහිල්ලා ඊට පස්සේ වාර විභාග ලියලා ඊට පස්සේ සාමාන්‍ය විභාග ලියලා අන්න ඔයාට ප්‍රතිඵල එනවා A9යි A8යි B1යි. ඒ ප්‍රතිඵල දැනගන්න අම්මා තාත්තා අයියා අක්කා නේද? නෑදෑයෝ අසල්වැසියෝ මේ කට්ටිය පුතේ මොකද වෙන්නේ? අපි ගැන උනන්දුවක් දක්වන. ඔන්න සැබෑ ජීවිතයේ පුතේ තියෙන දේම තමයි ව්‍යාපාරක සිද්ධ වෙන්නේ. ඉතින් මේ ව්‍යාපාරය පිළිබඳ පුතේ නැත්නම් ව්‍යාපාරක ගිණුම් තැවීම පිළිබඳ සමස්ත නිර්දේශය තමයි නිර්වචනය තමයි මේක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට මේ ගිණුම්කරණය පිළිබඳ නිර්වචනයන්. ඒතර ව්‍යාපාර පුතේ මේ ගිණුම්කරණය පිළිබඳ විවිධ නිර්වචනයන් විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ පාර්ශ්ව අතර පුතේ ප්‍රධාන තැනක් ගන්නවා ඇමරිකානු සාහිතිකලත් රචයේ ගණකාධිකාරීන්ගේ ආයතනය, ඇමරිකානු ගිණුම්කරණ සංගමය, ගිණුම්කරණ ප්‍රමිත මණ්ඩලය, හාවර්ඩ් සරසවියේ මහාචාර්ය රොබර්ට් ග්‍රීන් ඇන්තනි. ඉතින් මේ වගේ විවිධ ව්‍යාපාර ආයතන නැත්තම් පදනම් නැත්තම් පුද්ගලයන් ගිණුම්කරණය පිළිබඳ විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. මේ හැම නිර්වචනයකම අන්තර්ගත වෙච්ච දේ තමයි ව්‍යාපාර ඒකකයක් මුදලින්ම ඉන්න පුළුවන් ගිණුම් කරන තොරතුරු ක්‍රියාවලියක් තුලින් ඇල්මැති පාර්ශවයන්ට ලබා දෙනවායි කියන එක. ඉතින් මේ එක එක පුද්ගලයන් තමන්ගේ දැක්ම අනුව විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඉදිරිපත් කරපු නිර්වචන පුතේ හැම එකකින්ම කියන්නේ එකම දෙයක් ගැන හැබැයි එක එක කෝණ වලින් එක එක ආකාර වලින්. දැන් මේ තියෙන්නේ අපේ සමස්ත නිර්වචන වුණාට මේගොල්ලෝ දීපු නිර්වචනත් මේගොල්ලෝ මෙයත් එක්ක සස් දෙනවා ළමයි. හැබැයි එයාගේ දැක්ම අනුව ඉදිරිපත් කරලා තියෙනවා. හරිද? දැන් මම ඔයාලට දීලා තියෙන නිබන්ධනයේ පුතේ බලන්න ඔය මේ පාර්ශවයන් හතර ඉදිරිපත් කරන නිර්වචන ගැන මම ඔයාලට දවසක් දීලා තියෙනවා. ඉතින් ඒ හතර දෙනා කියලා තියෙන්නේ හතර විදියක් වුණාට එකම දෙයක් ගැන තමයි හතර කෝණකින් මේගොල්ලෝ දැකලා තියෙන්නේ. පැහැදිලිද? ඒ නිසා ඔන්න ගිණුම්කරණය පිළිබඳ අදහසක් තියෙනවා. එහෙනම් ඔයාලට මම දන්නවා මේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ඒ ගැන පුළුල් අවබෝධයක් අදහසක් පේනකොට ඔයාලට ලැබිලා තිබුණා. ඉතින්
අපේ ඔළුවේ තියෙන විෂය පටන් ගන්නකොටම අපේ විෂය මොකක්ද? විෂයෙන් කෙරෙන්නේ මොකක්ද? එහෙනම් ඔයා දන්නද විෂයෙන් කෙරෙන්නේ මොකක්ද? ව්‍යාපාරයක ගිණුම් කරන තොරතුරු ක්‍රියාවලියක් තුලින් ඇල්මක් දක්වන පාර්ශවයන් අතර පත් කරන එක තමයි මේ ගිණුම්කරණයෙන් කෙරෙන්නේ. පැහැදිලි වැඩි. තව උදාහරණයක් මම දෙන්නම්. දැන් මේ දවස්වල කොරෝනා තියෙනවා නේද? එතකොට පුතේ මේ සිද්ධියත් එක්කලා අපි හැමදාම රැ ටී එක ඉස්සරහා ඉඳ ගන්නවා. මොකක්ද? නිවුස් බලන්න. නිවුස් වල කියන්නේ මොකක්ද? කොරෝනා රෝගීන් කී දෙනෙක් වාර්තා වුණාද? කී දෙනෙක් සුව වුණාද? නේද? විදේශ රටවල ආසාදිත කී දෙනෙක් ඉන්නවද? කී දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවද? නේද? ලංකාවේ ආසාදිත පොකුරක් කොහින්ද වාර්තා වෙන්නේ අන්න පුතේ. අපි ඇල්මක් දක්වනවා මේ කාලේ ඔය තොරතුරු ටික දැනගන්න. නේද? ඉතින් නිවුස් මගින් කරන්නේත් ඒක තමයි. ප්‍රවෘත්ති මගින් දෙන්නේ අන්න ඇල්මැති පාර්ශවයන්ට පුතේ තොරතුරු ලබා දෙන එක. මේ හැමතැනම වෙන්නේ මේක පුතේ. එහෙනම් මේ අපි කොතන කතා කරත් ඒ හැමතැනකම මගේ දරුවෝ ගිණුම්කරණයේ තියෙනවා. ඔය ඕනම ව්‍යාපාර ආයතනයක් ඕනම සිද්ධියක් ගැන බලන්න පුතේ. ඕන උදේට ටීවී වල ළමයි පත්තරේ නේද? පත්තර ටික ලංකාවේ ඔක්කොම ටික එකතු කරගෙන නිවේදකෙක් ඇවිල්ලා පත්තර විස්තරය කරනවා නේද? එයා පත්තරේ තියෙන ඒවත් කියනවා. එයාගේ හිතේ තියෙන ඒවත් කියනවා. හරිද? එතකොට මේ පත්තරේ විස්තරය කරනකොට එයා තොරතුරු ලබා දෙනවානේ. ඒතර ඒව ළමයි අපි අහනවා නේද උදේට. එක්කෝ කාර් එක යන ගමන් එක්කෝ ගෙදර ඉන්න ගමන්. ඇයි මේවා අපි අහන්නේ? අන්න අපි ඇල්මක් දක්වන පාර්ශවයන් අපිට වැදගත්. රටේ තොටේ මොනවාද සිදු වෙලා තියෙන්නේ? අන්න මේ ගැන අපිට අවබෝධයක් ඕන නිසා අපි මොකද කරන්නේ? ඇල්මක් දක්වන පාර්ශවයක් විදියට පත්‍රයට සවන් දෙනවා. ලෝකෙ හැමතැනම වෙන්නේ ඕකම තමයි පුතේ. පාරේ යන ගමන් පුතේ අන්තුරක් වෙනවා. හරිද? අය මොකද කරන්නේ? පොඩ්ඩක් නතරලා බලාගෙන ඉන්නවා. ඇයි? අපි දන්න කෙනෙක් නේද දන්නේ නැහැ. මේ මොකක්ද සිද්ධිය මොකද්ද දන්නේ නැහැ අන්න පුතේ. ඇල්මක් දක්වන පාර්ශව. මේ මොන පැත්තෙන් ගත්තත් පුතේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තොරතුරු ලබා දීමක් තමයි සිද්ධිය. ඉතින් හැමතැනකම මතක තියාගන්න ගිණුම්කරණය නෙවෙයි. නිසා ගිණුම්කරණ නැති තැනක් නැහැ. හරිද? හැමතැනකම ගිණුම්කරණය සම්බන්ධ වෙලා තියෙනවා. හරි ඉතින් මම හිතනවා ඔයාලට පළවෙනි නිර්වචනය ගැන හොඳ අවබෝධයක් මේනකොට ඔයාලට ලැබිලා ඇති කියලා. හරි. අපි යමු ඉදිරියට. හරි. මෙන්න තියෙනවා විෂයපතය හා එහි කාර්යභාරය. ඒතර ගිණුම් කරන කාර්යයන් පුතේ. අපි ගිණුම්කරණයෙන් කරන්නේ මොකක්ද? දැන් නිර්වචන තුළ කතා කරා තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය හා විවරණය කිරීමත්, sannivedanaya කිරීමත් කියන. ඉතින් මේ ගිණුම්කරණයේ විෂයපතේ විෂය ඇතුලේ අපි කතා කරන්නේ මොකක්ද? විෂයපතේ මේ තියෙන්නේ රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණ හා විවරණය කිරීම, තොරතුරු sannivedanaya කිරීම. මෙන්න මේ කියන කාරණා 6 ගැන තමයි පුතේ අපි සමස්ත ගිණුම්කරණයේ පුරාම සාකච්ඡා කරගෙන යන්නේ. හරිද? එතකොට අපි තොරතුරු රැස් කරන්නේ කොහොමද? වාර්තා කරන්නේ කොහොමද? වර්ග කරන්නේ කොහොමද? ඊට පස්සේ සාරාංශ කරන්නේ කොහොමද? විශ්ලේෂණ හා විවරණය කරන්නේ කොහොමද? ඒව කොහොමද සංනිවේදනය කරන්නේ? මෙන්න මේ කියන කාරණා 6 පිළිබඳව තමයි මේ වසර 2කමාරක් තුල අපේ දරුවන්ට අපි අවබෝධය සහ දැනුම ලබා දෙන්නේ. හරි. මෙන්න පුතේ දැන් මේ කාරණා 6 පිළිබඳව එකින් එක අපි පොඩි අවබෝධයක් ලබා ගමු. මේ විෂයපතේ නැත්නම් කාර්යභාරයේ ඇතුලේ මොනවාද තියෙන්නේ? පළවෙනි කෙන පුතේ ගිණුම් කරන තොරතුරු රැස් කිරීමන්න. අපි කොහොමද තොරතුරු ටික රැස් කරගන්නේ? තොරතුරු කොහොමද අපි එකතු කරගන්නේ? බලන්නකෝ. ව්‍යාපාර ආයතනයක ආර්ථික ගනුදෙනු ඒවාට දාල මූලාශ්‍ර ලේඛන මගින් එකතු කර ගැනීම මෙයින් අදහස් වේ. ගිණුම් කරන තොරතුරු නැමැති නිවැවුම බිහි කිරීම සඳහා ගනුදෙනු වලට වටිනාකම් උපුටා ගන්නේ මෙම ලියවිලි මගිනි. එහෙනම් පුතේ අපි මූලාශ්‍ර ලේඛන මගින් තමයි තොරතුරු එක් රැස් කරගන්නේ. ඉතින් මම මේ රතු පැටින් මාක් කරලා කියනවා බලන්න මූලාශ්‍ර ලේඛන. එහෙනම් රැස් කරනවා කියනකත් එක්ක පුතේ යන වචනේ මොකක්ද? මූලාශ්‍ර ලේඛන. ඒතර ව්‍යාපාරයක සිදුවන මූලාශ්‍ර ලේඛන මගින් තමයි අපි තොරතුරු රැස් කරගන්නේ. හරි මේ පාඩම ඉවරනකොට මම සාරාංශයක් හදනවා. ඒ සාරාංශය ඇතුලේ
කතා කරනවා ව්‍යාපාරික දින මූලාශ්‍ර ලේඛන මොනවද කියලා. සියලුම මූලාශ්‍ර ලේඛන ගැන ඔයාට අවබෝධයක් ලබා දෙනවා. හරි. ඊට පස්සේ ගිණුම් කරන තොරතුරු වාර්තා කිරීම. බලමු මොකක්ද වාර්තා කරනවායි කියන්නේ? මූලාශ්‍ර ලේඛන මගින් ලබාගත් ගිණුම් කරන තොරතුරු ගිණුම් පොත්වල සටහන් කිරීම මෙයින් අදහස් කෙරේ. මේ සඳහා උපයෝගී පොත් නැමැති ගිණුම් කරන පොත් විශේෂය පදනම් කරගනි. එතකොට අන්න වාර්තා කරන්නේ මොනවාද? ගිණුම් පොත්වල. ඉතින් ගිණුම් පොත් මොනවාද? අන්න රැස් කරපු තොරතුරු ඒවායේ ස්වභාවය අනුව වාර්තා කරන්න ගිණුම් පොත් පුතේ අපි ගාව තියෙනවා. අපි දන්නවා ඉතින් සාමාන්‍යයෙන් අද අපි ඉස්සර කතා කරා මුදල් පොත. අද මුදල් පොතක් නැහැ. මුදල් ලැබීම් චලනය, මුදල් ගෙවීම් චලනය, ගැනුම් චලනය, විකුණුම් චලනය නේද? ඔය වගේ පොත් කිහිපයක් පිළිබඳව ඔයා දැන්ටම කතා කරලා තියෙනවා සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ. ඉතින් උසස් පෙළ පුතේ ඉතින් තවත් ඉස්සරහට ගිහිල්ලා තවත් පොත් කිහිපයක් එකතු කරලා තමයි ඔයාට අපි මේ ගිණුම් පොත්වල කියන කොටස සාකච්ඡා කරන්නේ. හරි. ඊට පස්සේ කියනවා බලන්න ගිණුම් කරන තොරතුරු වර්ග කිරීම. අන්න මොනවාද වර්ග කරන්නේ? කොහොමද වර්ග කරන්නේ? වාර්තා කළ තොරතුරු ඒවායේ පොදු ස්වභාවය අනුව විවිධ ලෙස වර්ග කිරීම මෙයින් අදහස් වේ. උපයෝගී පොත්වල ඇති ගනුදෙනු ලෙචරය යන්න පුතේ වර්ග කරන්නේ කාටද? අපි වර්ග කරනවා කාටද? ලෙචරයට. ඒතකොට ලෙචරය නමින් හැඳින්වෙන පොතක පවතින ගිණුම් වලට පිටපත් කිරීම මෙහිදී සිදු වේ. එහෙනම් අපි ලෙචරයට තමයි මොකද කරන්නේ? වර්ග කිරීම සිදු කරගෙන යන්නේ. හරි එහෙනම් කාර්යභාර නැත්නම් විෂයපතේ කොටස් තුනක් දැන් කතා කරා මොකක්ද? රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම. ඒතර රැස් කරන්නේ මොනවා මගින්ද? මූලාශ්‍ර ලේඛන මගින්. වාර්තා කරන්නේ මොනවා මගින්ද? මූලික පොත්වල. වර්ග කරන්නේ කාටද? ලෙචරයට නේද? හරි. අන්න ඊළඟ කියනවා ගිණුම් කරන තොරතුරු සාරාංශ කිරීම. දැන් අපි රැස් කරන් ගන්නු. වාර්තා කරා ඊට වර්ග කරා. ඊළඟ අදියර තමයි අන්න යනවා මොකටද? සාරාංශ කිරීම. તો සාරාංශ කරනවා කියන්නේ මොකක්ද? බලන්න. වර්ග කළ ගනුදෙනු එකතු කිරීම මගින් ගිණුම් තුලණය සහ මූල ප්‍රකාශ පිළියෙල කිරීම මගින් ගිණුම් සම්පින්ඩනය කිරීම මෙයින් අදහස් යන. ගිණුම් පුතේ අර වර්ග කරපු තොරතුරු එක තැනකට එක කොළ කෑල්ලකට ගේන එක තමයි මේ සාරාංශ කරනවායි කියන්නේ. ඒතර ව්‍යාපාරයක පිළියෙල කරන මූල ප්‍රකාශන පහක් තියෙනවා. ඒ මූල ප්‍රකාශන පහ පිළිබඳ තමයි මෙන්න මේ සාරාංශ කිරීම යටතේ අපි සාකච්ඡා කරගෙන යන්නේ. මොකක්ද? මූල ප්‍රකාශන පිළියෙල කිරීම. හරි. ඊට පස්සේ ගිණුම් කරන තොරතුරු විශ්ලේෂණය හා විවරණය කිරීම. එතකොට මේ විශ්ලේෂණ සහ විවරණය කරනවායි කියන්නේ අපි සාරාංශ කළ තොරතුරු පිළිබඳව ළමයට වඩා හොඳ අවබෝධයක් ලබා දෙන්න අපි උත්සාහ කරනවා. නැත්නම් වඩාත් හොඳින් තේරුම් ගැනීමට හැකියන පරිදි ඒක කුඩා කරලා තවත් ඉදිරිපත් කිරීම තමයි සාරාංශ නැත්නම් විශ්ලේෂණ සහ විවරණය කරනවායි කියලා කියන්නේ පුතේ. ඊළඟට ගිණුම් කරන තොරතුරු sannivedanaya කිරීම. අන්න අපි මේ ලබාගත් තොරතුරු ටික ඇල්මක් දක්වන පාර්ශවයන්ට ලබා දෙන එක තමයි ඉදිරිපත් කරන එක තමයි මොකක්ද? මේ තොරතුරු sannivedanaya කරනවායි කියන්නේ. එහෙනම් උදේ ඔය විෂයපතේ කොටස් 6ක් තියෙනවා. ඔය කොටස් 6 පිළිබඳව තමයි ඔයා පුරුල් වශයෙන් අවබෝධයක් ලබා ගන්න ඕන, දැනුමක් ලබා ගන්න ඕන. හරි. හරි. පුතේ දැන් මේ කොටස් 6 පිළිබඳව ඔයාට මම තියරි කියලා දුන්නා වගේ පුතේ ඒ කොටස් 6 ඇතුලේ අන්තර්ගතය මොනවාද කියලා අපි ඊළඟට සාකච්ඡා කරගෙන යමු. හරි. හරි පුතේ. අය වලුන් එහෙනම් අපි මේ කතා කරපු ගිණුම් කරණී විෂයපතය සහ කාර්යභාර ගැන කොටස් 6 කොහොමද සාරාංශයක් ඇතුලේ අපි නිරූපණය කරන්න කියලා ඔයාලට වඩාත් මතක හිටින විදිහට ඔය තියරි වශයෙන් කතා කරපු කොටස් ටික බොහොම ලේසියෙන් මතක තියාගන්න පොඩි සටහනක් දාගමු. හරි. මෙන්න එහෙනම් මම එනවා මුලින්ම ගිණුම් කරන තොරතුරු රැස් කිරීම. හරිද? එතකොට ගිණුම් කරන තොරතුරු රැස් කරන්නේ මොනවා වගේද? අපි රැස් කරනවා මූලාශ්‍ර ලේඛන නේද? ඒතර අපි දන්න කියන මූලාශ්‍ර ලේඛන කීයක් තියෙනවද? මෙන්න පළවෙනි එක්කෙනා
ලදුපත. දෙවෙනි එක ගෙවීම් වවුචරය. තුන්වෙනි එක ගැනුම් ඉන්වොයිසිය. හතර විකුණුම් ඉන්වොයිසිය. පහ හරපත. හය බැරපත. හත සුළු මුදල් ගෙවීම් වවුචරය. අට ජර්නල් වවුචරය. හරි. මෙන්න මේ කියන මූලාශ්‍රයකට 8 මගින් පුතේ අපිට පුළුවන් ගිණුම් කරන තොරතුරු රැස් කිරීම කරන්න. පැහැදිලිද? හරි. ඔන්න රැස් කරාට පස්සේ අපි යනවා ඉදිරියට. මොකක්ද? ගිණුම් කරන තොරතුරු වාර්තා කිරීම. හරි. අපි මොනවලද වාර්තා කරන්නේ? අපි වාර්තා කරනවා උපයෝගී පොත්වල. හරිද? අමෙන්න යන වාර්තා කරන උපයෝගී පොත්. ඒක පළවෙනි උපයෝගී පොත මොකක්ද? අපි කතා කරනවා මුදල් ලැබීම් ජර්නලය. එහෙනම් වඩා පැහැදිලි වෙන්න මම මේ මූලාශ්‍ර ලේඛන අදාළ මූලික පොත තමයි මුලින්ම ලියන්නේ. නම් ලදුපතේ මූලාශ්‍ර ලේඛනය නම් උපයෝගී පොත මොකක්ද? මුදල් ලැබීම් ජර්නලය. තොර ගෙවීම් වවුචරය මූලාශ්‍ර ලේඛනය නම් ඒකේ මූලික පොත මොකක්ද? මුදල් ගෙවීම් ජර්නලය. ගැනුම් ඉන්වොයිසිය මූලාශ්‍ර ලේඛනය නම් ගැනුම් ජර්නලය. හරිද? විකුණුම් ඉන්වොයිසිය මූලාශ්‍ර ලේඛනය නම් විකුණුම් ජර්නලය. හරපත මූලාශ්‍ර ලේඛනය නම් ඒකේ උපයෝගී පොත ආපසු යවුම් ජර්නලය. 6 බැරපත මූලාශ්‍ර ලේඛන නම් ආපසු එවුම් ජර්නලය. 7 සුළු මුදල් ගෙවීම් වවුචරය මූලාශ්‍ර ලේඛනය නම් සුළු මුදල් ගෙවීම් ජර්නලය. 8 සුළු මුදල් වවුචරය මූලාශ්‍ර ලේඛනය නම් අන්න අපි කියනවා පොදු ජර්නලය කියලා. හරි පුතේ. එහෙනම් අපි කතා කරන මූලාශ්‍ර ලේඛන 8ක් තියෙනවා. ඒ මූලාශ්‍ර ලේඛන 8ට උපයෝගී පොත් 8ක් තියෙනවා පුතේ. පැහැදිලිද මේ පිළිවෙල තියෙන්නේ? ලදුපත මුදල් ලැබීම් ජර්නලය. ගෙවීම් වවුචරය මුදල් ගෙවීම් ජර්නලය. ගැනුම් ඉන්වොයිසිය ගැනුම් ජර්නලය. විකුණුම් ඉන්වොයිසිය විකුණුම් ජර්නලය. හරපත ආපසු යවුම් ජර්නලය. බැරපත ආපසු යවුම් ජර්නලය. සුළු මුදල් ගෙවීම් වවුචරය සුළු මුදල් ගෙවීම් ජර්නලය. ජර්නල් වවුචරය තමයි පොදු ජර්නලය. හරි. ඔන්න ඊට පස්සේ අපි ගිණුම් කරන තොරතුරු වර්ග කිරීම. කාර්ද වර්ග කරන්නේ? ලෙජරයට. හරි පුතේ. ඒතකොට ලෙජරයේ පුතේ ගිණුම් වර්ග 5යි තියෙන්නේ. මේ උපයෝගී පොත් 8 අපි මූලික පොත් 5කට ගේනවා පුතේ. මූලික ගිණුම් 5කට ගේනවා. මොකක්ද මේ මූලික ගිණුම් 5 කියන්නේ? මෙන්න. වත්කම් ගිණුම, වගකීම් ගිණුම, හිමිකම් ගිණුම, ආදායම් ගිණුම, වියදම් ගිණුම. හරිද? එහෙනම් මේ මූලාශ්‍ර ලේඛන ටික ඊට දාලා උපයෝගී පොතේ වාර්තා කරනවා. උපයෝගී පොතේ වාර්තා කරතුරු පුතේ අන්න අපි ලෙජරේට වර්ග කරනවා. તો ලෙජරේ ගිණුම් වර්ග 5යි තියෙන්නේ. අන්න ඊට පස්සේ යනවා මොකටද?
ගිනුම් කරන තොරතුරු සාරාංශ කිරීම. ඒතර සාරාංශ කරනවායි කියන්නේ මොකක්ද? ඒ සාරාංශ කරනවායි කියන්නේ මේ ලෙචරේ තියෙන තොරතුරු පාවිච්චි කරලා අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. අන්න අපි කියනවා ලාභ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය, ගිනුම් කරන සටහන් සහ විස්තරාත්මක ගිනුම් කරන ප්‍රතිපත්ති සහ විස්තරාත්මක සටහන්. මෙන්න තියෙනවා අපි සාරාංශ කරා. එතකොට අපි උදේ මුලින්ම මූලාශ්‍ර ලේඛන වලින් රැස් කරගත්තා. සේ උපයෝගී පුත්තල වාර්තා කරා, ලෙජරේට වර්ග කරා, අන්න සාරාංශ කරා කාටද? මූල්‍ය ප්‍රකාශන වලට. ඉතින් අපි මේවට කියනවා මොකක් කියලාද? මූල්‍ය ප්‍රකාශන. අන්න ඊට පස්සේ මේ සාරාංශ කරපිය පුතේ ගිනුම් කරන තොරතුරු විශ්ලේෂණය හා විවරණය. අන්න විශ්ලේෂණය හා විවරණය. ඒ කියන්නේ මේ තොරතුරු වඩාත් හොඳින් තේරුම් ගන්න පුළුවන් වන විදියට අපි පරිශීලකයන්ට ලබා දෙන්න ඕන. එතකොට මේවා කොහොමද ලබා දෙන්නේ? මෙන්න ලබා දෙන විදි මොනවාද? අපි කියනවා අනුපාත විශ්ලේෂණය. ඊළඟට විචලතා විශ්ලේෂණය, සංවේදිතා විශ්ලේෂණ. එක එක විශ්ලේෂණ ක්‍රම වගේ පුතේ අපි මේ ගිනුම් කරන තොරතුරු මොකද කරන්නේ? විශ්ලේෂණය කරලා ඒ තොරතුරු වඩාත් හොඳින් තේරුම් ගන්න හැකින පරිදි සාරාංශ කරනවා. තව අන්න අන්තිමේට මොකද කරන්නේ? ගිනුම් කරන තොරතුරු සංනිවේදනය. අන්න අපි තොරතුරු පුතේ සංනිවේදනය කරනවා. ඒතර කාටද සංනිවේදනය කරන්නේ? අපි කියනවා ඇල්ම ඇති පාර්ශවයන්ට. නේ ඇල්ම ඇති පාර්ශවයන්ට තමයි අපි ගිනුම් කරන තොරතුරු සංනිවේදනය කරන්නේ. කවුද ඉතින්? අයිතිකරු, කළමනාකරු, ඊට පස්සේ සේවකයින්, තව රජය, මූල්‍ය ආයතන නේද? ඊට පස්සේ සැපයුම් කරුවන්. අන්න ඔය වගේ විවිධ පාර්ශ්වයන් පුතේ අපි මොකද කරන්නේ? මේවා සංනිවේදනය කරනවා. හරි පුතේ. එහෙනම් මෙන්න තියෙනවා සමස්ත ගිණුම් කරණේ කාර්යභාර සහ විෂයපතය එක පිටුවක් ඇතුලේ පුතේ. පොදින පටන් ගන්නෙ මූලාශ්‍ර ලේඛන පුතේ. ඉතින් පුතේ ව්‍යාපාරයක මූලාශ්‍ර ලේඛන දරුවෝ අනන්තයි අප්‍රමාණ. උදාහරණයක් බැංකුවක නම් පුතේ පහිතන් දවසකට ගනුදෙනු කරුවෝ 500ක් ගියා කියලා. එතකොට පුතේ ඒගොල්ලෝ මුදල් ගත්තා හෝ මුදල් තැන්පත් කරා. ඒ බැංකු පත්‍රිකාව පුතේ පුරවන 500ක් නේද? දිනකට 500ක් නම් පුතේ මාසෙකට දවස් 20කට කරොත් කීයක්ද? 520ක් බලන්න ඔයා කීයක් වෙනවද කියලා නේද? 520ක් පුතේ ඒතකොට කීයක් වෙනවද? 10000ක් වෙනවා. 10000 බලන්න අවුරුද්දක් මාස වලින් වැඩි කරලා නේද? පත්‍රිකා 1,20,000ක් තියෙනවා පුතේ. අන්න ඒ නිසා පුතේ මේ මූලාශ්‍ර ලේඛන පුතේ ෆයිල් පුරවලා කබඩ් පුරවලා පුතේ නේද? ගබඩා පුරවලා තියෙන ළමයි. මේ ෆයිල් පුරවලා ගබඩා පුරවලා තියෙන මූලාශ්‍ර ලේඛන පුතේ අපි බැලුවයි කියලා අපිට අවබෝධයක් ලබා ගන්න බෑ. අන අවබෝධයක් ලබා ගන්න තත්ත්වයට එකපත් කරන්න ඕන. මොකද කරන්නේ? අර විශාල මූලාශ්‍ර ලේඛන ප්‍රමාණය පුතේ ඒක දාලා උපයෝගී පොත් 8ක මම වාර්තා කරනවා. ඒතර උපයෝගී පොත් 8කට ගේනවා.
නේද? අර විශාල මූලාශ්‍ර ලේඛන කුඩා කරලා පුතේ පොත් 8ක අපි වාර්තා කරනවා. ඉතින් මේ පොත් 8 වැළුවයි කියලා කෙනෙක්ට අදහසක් ගන්න බෑ. මේ කෙනෙක් ඇවිල්ලා මගෙන් විස්තර ඉල්ලුවම මම මේ පොත් 8 දීලා කියනවා මේව බලන්න කියලා. ඉතින් මේ පොත් 8 බැලුවයි කියලා කෙනෙක්ට අදහසක් ගන්න බෑ. අන්න ඒක නිසා පුතේ අපි මොකද කරන්නේ? ලෙජරය කියන තනි පොතක වාර්තා කරලා පේනවා ඇති. මේ විශාල මූලාශ්‍ර ලේඛන පොත් 8කට ගෙනාවා. ඒ පොත් 8 පුතේ එක පොතකට ගේනවා මොකක්ද? ලෙජරය කියලා. ඒ ලෙජරයේ තියෙන පුතේ ලෙජර ගිනු. ටී ගිනු ඔයා දන්නවනේ නේද? මෙන්න ලෙජර ගිනු. ඉතින් මේ ලෙජර ගිනුම් කියන එක පොතක අපි මේවා වාර්තා කරනවා. අන්න ඊට පස්සේ ඒවා සාරාංශ කරනවා කාටද? මෙන්න තියෙනවා සාරාංශ කිරීම මූල ප්‍රකාශන වලට පුතේ මූල ප්‍රකාශන පහක් කතා කරනවා. ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, මූලධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, හිමිකා වෙනස් වීමේ ප්‍රකාශනය, ගිණුම් කරන ප්‍රතිපත්ති සහ විස්තරාත්මක සටහන් කින පාඩුවේ අපි විතර සාකච්ඡා කරනවා. ඉතින් මේ මූල ප්‍රකාශන පහ තියෙනවා. මේවා බලලා තමයි පරිශීලකයන් තීන්දුව తీරන ගන්නෙ. හැබැයි මේක බැලුවයි කියලා එකපාරට සමහර අයට ඔබ තේරෙන්නේ නැහැ. අන්න තේරුම් ගන්න පුළුවන් ඉන්න මොකද කරන්නේ? ඒවා විශ්ලේෂණය හා විවරණය කරනවා. නේද? විශ්ලේෂණය කරනවා. නේද? අරයට සාපේක්ෂව මෙයා කීයද? මෙයා කොච්චරකින් වැඩි වෙලා තියෙනවද? මෙයා කොච්චරකින් අඩු වෙලා තියෙනවද? අන්න විශ්ලේෂණය කරලා දෙනවා පුතේ අනුපාත විශ්ලේෂණය මගින්. අනේ ඊට පස්සේ මේවා ලබා දෙනවා කාටද? ඇල්මැති පාර්ශවයන්ට. පැහැදිලිවද? හරි. ඉතින් ඔයා පුතේ ලියන්න මෙන්න මේ කොටස් ටික. හරි. ඔයාලට මම තව ටික වෙලාවක් දෙන්නම් මේ කොටස ලියා ගන්න. ඔයා ලියන ගමන් පුතේ පාඩම් කරගන්න මොකක්ද? මූලාශ්‍රය කියලා කිව්ව පුතේ 8යි. මොනවාද? ලදපත, වවුචරය, ඉන්වොයිසිය, නැත්නම් ගැනුම් ඉන්වොයිසිය, විකුණුම් ඉන්වොයිසිය, හරපත, බැරපත, සුළු මුදල් ගෙවීම වවුචරය, ජර්නල් වවුචරය. ඔය 8 කටපාඩම් කරන ගමන් තමයි ලියන්නේ නේද? ඊට පස්සේ උපයෝගී පොත් 8යි. මොකක්ද? මුදල් ලැබීම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, ආපසු යවුම් ජර්නලය, ආපසු යවුම් ජර්නලය, සුළු මුදල් ගෙවීම් ජර්නලය, පොදු ජර්නලය. ලෙජර් ගිණුම් වර්ග 5යි. මොනවාද 5? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. මේ ගිණුම් පහට තමයි අපි ලෙජරේ දාන්නේ. සේ මූල්‍ය ප්‍රකාශන 5යි. මේ මොනවාද 5? ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, හිමිකම් ප්‍රකාශනය, ගිණුම් කරන ප්‍රතිපත්ති සහ විස්තරාත්මක සටහන්. ඊට පස්සේ විශ්ලේෂණය සහ විවරණය කරනවා. අන්න ඇල්මැති පාර්ශවයන්ට සංවේදනය කරනවා. හරි මම ඔයාලට වෙලාවක් දෙන්නම්. ඔයා ලියාගෙන ඉන්න පුතේ. එතකොට අදින් දැන් මේ කොටසේ පුතේ මූලික කරුණු ටික ඊට පස්සේ මේ කරුණු පස්සේ පුතේ අපි යනවා ඊළඟට ගිණුම් කරන ඒකකය කියන මාතෘකාවට. හරි ඔයා ලියාගන්න ඉක්මනට. හරි පුතේ එහෙනම් අදට මෙවණයි. ඒතර අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා ඊළඟ මාතෘකාව ගිණුම් කරන ඒකකයේ කියන තැන ඉඳන් පුතේ සාකච්ඡා කරනවා. ඉතින් ඔයා දිගටම පාඩම් මාලාවත් එකතු වෙන්න. ඔයාට අද මේ බොහොම පොඩි කොටසයි කරේ පුතේ පළවෙනි මාතෘකාවේ. ඉතින් ඒ කරපු ටික මම හිතනවා ඔයාගේ උඩට මේක හොඳටම ගිහිල්ලා ඇති. ඉතින් ඉදිරි පාඩම් මාලාවකට ඔයා එකතු වෙන්න. අපි මේ කාලේ තුල මේ විදිහට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අපිට සුදු පරිදි අපේ පන්තුල පාඩම් මාලාවට සහභාගී වෙන්න පුළුවන්. එතකන් අපි පළවෙනි පාඩම් උදේ මේ විදිහට ඔබත් එක්ක සම්බන්ධ වෙලා කරගෙන යනවා. හරි දරුවෝ. එහෙනම් අපි ඊළඟ දවසේ පටන් ගන්නවා පුතේ මේකේ ඉතිරි කොටස ගිණුම් කරන ඒකකය. ඒතර ඔයාලට නිබන්ධනය දීලා ඇති. ඒකත් එක පුතේ බලා ගන්න. මේ ටික පොතේ ලියාගෙන ඉතින් පාඩම් කරගන්න. අර මුලින්දම්ම මේ පටන් ගත්ත වැඩේ ඉස්සරහට කරගෙන යන්න දවස් ගානේ පාඩම් කරලා ඔයා විභාගනේ මහන්සි වෙන්න. හරිද පුතේ? එහෙනම් අදට බෙමුණයි අපි ලබන දවසේ ඊළඟ මාතෘකාවත් එක්ක සම්බන්ධ වෙමු. හරි පුතේ.